කියන්නේ ඔයගලන්ටත් අන්නේ සසරත් එක්ක දීර්ඝකාලයක නවත්තන වැඩපිළිවෙල තමයි මේක. එතකොට මෙච්චර ලස්සන වැඩපිළිවෙලක් තියෙද්දි මම ඊට හැම වෙලාවෙම කියන එක තමයි දරුවෝ මේක කරගන්න මහන්සි වෙන්න. අනිත් හැමෝම දුගල උපමාල වගේ දරුවෝ ඉතින් මම විදියට සලකන්නේ. හැමෝම මේක උත්සාහවත් වෙන්න මෙච්චර සරලව පහදලිව කියලා දෙද්දි කරගන්න නැත්නම් ඕගොල්ලෝ හොඳ නැහැ. කරගන්න උත්සාහ කරන්න ඕන හැම වෙලාවකදී. ප්‍රශ්න දෙන අහන්න පුළුවන්. දැන් පුළුවන් නේ තරුණයන් ප්‍රශ්න අහන්න. තියෙනවා ප්‍රශ්න. පොදු ප්‍රශ්න අහන්න. ප්‍රශ්නයක් හරින් දැන් ආනන්තරීය පාප කර්ම කියලා සඳහන් වෙනවනේ. එතනදී මව මැරීම ආනන්තරීය පාප කර්ම. එතකොට දැන් අපි කියන පුද්ගලයා ඉන්නවනේ. හිතමුකෝ දැන් අපි ස්පිරිතාලේදී අපිව බිහි කරපු අම්මා මේ මාරු වෙනවා. දැන් එතකොට අපිව හදාගන්න දැන් ළමයි දෙන මාරු වුණත් වෙන අම්මා කෙනෙක්නේ අපි අම්මා කියලා මේ සම්මුතියෙන් දැන් ලොකු වෙනකම්ම කියන්නේ. එතකොට අපි යකින් හදිස්සියවත් දැන් ඒ කදනේ කරවෙන්න හදලා ඉතින් මේ අපි යකින් හදිස්සියවත් කියන්නේ අපි හිතලා වෙන්න ඕනේ චේතනාව තියෙනවානේ. එතකොට එහෙම මැරුණොත් අපිට අනන්තරීය පාප කර්මයක් වෙනවද? දැන් අපි සම්මුතියෙන් අම්මා කියන කෙනාද එහෙම නැත්නම් අපි බිහි කරපු අම්මද එතන කියන්නේ? දැන් සම්මුතිය දැන් ඔයා දැන් සම්මුතිය අම්මා කියන එකයි බිහි කරපු අම්මයි කියන එකයි දෙකම එකයි. දැන් හදිසිය හරි වෙන්න පුළුවන් සම්මුතිය අම්මා මේ බිහි කරපු අම්මා කියලා නෑ සම්මුතිය අම්මා. හරිද? සම්මුතියක්නේ අම්මා කියන එක. ඒකට බිහි කිරීම හෝ හැදා වඩා ගැනීම ඒක ඒ තුලනේ අම්මා කියන්නේ නේද? ඔව් මන්නේ. එතකොට අම්මද බිහි කරපු අම්මද? ඒ කියන්නේ ඒ අපි දැන් ආනන්දරි පාප කර්මයට අහුවෙන්නේ. දෙකම අහුවෙන්නේ. අය දෙන්න තුල ඒ දෙන්න තුලම ඇති වෙන්නේ එකම සැරහසක් නේද? දෙකම අහුවෙන්නේ. චේතනාව එතකොට මන්නේ දැන් අපි හදා මේ බිහි කරපුවම අපිට නිකන් දැන් අපි දන්නේ නැහැනේ පොඩි කාලේ මෙහෙම දෙයක් වුණා. ඔව් ඉතින් දන්නේ නැහැනේ කොහොමද ඉතින් ඔය අම්මලාමද දන්නේ නැහැනේ මට අම්මලා තමයි. ඒ කියන්නේ ඔයා මේ එක අයින් කරන්න වෙනෝනේ ආනන්දරි පාප කර්ම වලින් අම්මා සහ තාත්තා කියන දෙකම අයින් කරන්න. තාත්තලා තමයි දන්නේ නැහැ. ඔය තාත්තම තියෙනවා. ඒක දාන්න වෙනෝනේ. ආනන්දරි පාප කර්ම ලිස්ට් එකේ ඔය දෙකම අතාරින්න. එහෙම වෙන්න. චේතනාමයි බලපාන. ඒකට යොදන සාහසික ක්‍රමයි බලපාන. මම දැන් අපි කාමෙන් ඇලීමක් හෝ ගැනීමක් ඇතිවෙනකොට අපි 100න් දක්වන ඇලීමක් හෝ ගැනීමක් ඇති වුණා කියලා. අපි මොකද මේ ඇලීමක් ඇතිවෙන්නේ ඒ විච රූපේ දිගටම පේන්න දෙනවා නැත්නම් ගැනීමක් ඇති වෙන්න ඒ විදිහේ ශබ්දයක් දිගටම එනවා. එතකොට අර ආය ඇලීමයි ගැටීමයි එනවනේ. එතකොට ඒක දිගින් දිගට එක නවත්තන්න එක්ක රූපය ගැන මොනවා හරි මෙනෙහි කරන්න ඕනේ. නැත්නම් දිගින් දිගටම ආය එන එක එතනින් මිදෙන්න කොහොමද කියන්නේ? දිගටම පේන දිනක වෙන පිටු එහෙම දිනවා හරි. ඔව්. දැන් අපි දැන් අපේ ශබ්දයක් ඇහෙනවා මොකක් හරි. එතකොට දැන් ඒක දැන් අමීන ශබ්දයක් නෙමෙයි මොකක්ද? එතකොට දැන් ඒක එනකොට අකමැති දෙයක් කරනවා නම් අමීන ශබ්ද කියලා එහෙම නෑ. ඉතින් ඒ කියන්නේ මේ
මෙහෙමයි දැන් ඇලීම ගැටීම කියන එක ඕවා කියන එක හරි දැන් දිගින් දිගට එනවා අபிසංස්කරණය වෙලා නැවත එනවා එතනදී දැන් ඔයගලන් පු탁ෂණ භාවය තුල නිසා දැන් විදර්ශනාවෙන් ඔයාලට ඒක දැකීම තුලින් එහෙම අඩු වෙන්නේ නැත්නම් ඊට වඩා එහාට යන්න පුළුවන්. එතකොට ඒකේ මම මෙතන ගැටීම තුල මට කර්ම සකස් වෙනවා කියලා නුවණින් විමසන්න පුළුවන්. දැන් මේක දන්නවනේ ඔයගලන්. මේක දන්න නිසා ඒ අර නැවත සකස් වෙන එක දිගින් දිගට වෙනවා අනිවාර්යෙන්ම. ඒක වාඩි විතරක් නෙමෙයි ඕනම කෙනෙකුට වෙන දෙයක්. අකමැති දේ ඉස්සරහා ඉන්නම ඕනේ නැහැ. ඒක නැවත සකස් වෙවි පුද්ගලයෙක් හෝ මොකක් හෝ ඒ දෙයකට නැවත ගැටි කර්ම සකස් වෙන්න ඉස්සරහාම නොඉන්නත් පුළුවන්. නැවත සකස් වෙනවනේ. එතකොට එතනදී බලන්න ඕන එක දෙයක් තමයි හැම වෙලාවෙම තමුන්ගේ ඉස්සරහට එනවා නම් පුළුවන් තරම් මාගන්න. ඒක දැන් සබ්ජෙක්ට් එකනවා මොකක්ද කියන්නේ නේද ගැටෙනවා. ඒකට දැක්කා ගැටුණා කියලා දැක්කා. ඒතකොට අර ඒ ඔස්සේ සිතුවිලි යන එක නවතිනවනේ. ඒ දැන් අර දිගටම ඒකට හේතු වෙච්ච ශබ්දය ඇහෙනවා නම් නැත්නම් ඇලෙන්න හේතු වෙච්ච රූපේ පේනවා නම් ඒකට ආයෙත් තව දැන් අර නැති වුණා මුලින් නැති වෙච්ච දැන් පළවෙනි එක නැති වුණා. ඊගාවට එන්නේ අලුත් එකක්. ඔව්. එතකොට එහෙම බලන්නත් පුළුවන්. ඉස්සෙල් එක නැති වුණා. දැන් මේ එන්නේ අලුත් එකක්. එතකොට නැවත ඇලීමක් ඇති වුණා. දැන් එතනදී එහෙම ගැටි ඉන්න බෑ. දැන් ඉතින් බලන්න ඕනේ මේක සිතුවිල්ලක්. එතකොට ඊර්ය අවශ්‍යයිනේ නුවණින් විමසීමක් අවශ්‍යයිනේ. නිකම්ම ඉඳලා බෑනේ මේක දැන්. ඔටෝ වෙන්නේ නෑනේ කරන්න බෑ මොනාරි ඒකට. නිකම්ම ඔටෝ බලන් හිටියට යන්නේ සමහර ඒවා. නැවත එනවා. ඒ මූලියසේ නෑ මෙල්ල කරන්න. එතනදී බලන්න ඕන එක තමයි නැවත සකස් වුණා. ඉස්සෙල් එක ඉවරයි. දැන් මේ අලුත් සකස් වීම. අනිත් එක තමයි මේ සිත වගේ කරගෙන බලන්න බෑ මෙතනදී. සිත සකස් වුණා කියන එක විතරයි එතනදී දකින්න ඕනේ. ඒ කියන්නේ එතන නැවත සකස් වෙනකොට එහෙම තමයි කෙලෙස් වලින් ආපහු මමත්වයක් ඇවිල්ලා අරගෙන මොකද කරන්නේ කියලා. ඒකට කාරණා පහක් බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. එකක් එක මගහැරලා යන එක. අරමුණ වෙනස් කරන එක අනිත් එක. ඒ කියන්නේ ඒ අරමුණ වෙනකොට වෙන අරමුණක් දාන්න හයියෙන් සින්දුවක් හරි කියන්නේ. නැත්නම් පොඩ්ඩක් උඩපණි. දුවන්නේ. ඒක අරමුණ ඒ කියන්නේ අරමුණ වෙනස් කරනවා කියන්නේ එනතම පේන්නේ නැති වෙනවා. අත මාගෑරලා යනවා. එහෙම නැත්නම් බුදුහාමුදුරුවෝ දිගින් දිගටම ඒක එනවා නම් මොකද්ද කිව්වේ? උඩු තල්ලනේ යටි අර මේ යටි තල්ල උඩු තල්ලට තියලා තද කරගන්න. දිව උඩ තල්ලට කියලා තද කරගන්න කිව්වා. එතකොට එන්නේ නැහැ කිව්වා. ඒ කියන්නේ නැවතෙන්නේ. එහෙම ඒව කරාම ඊට පස්සේ ඒව නිකම්ම මේ වෙලා යනවා. අර සාමාන්‍යයෙන් අපි බලවට අහලා තියෙනවා එහෙම ඇදෙන්නේ හේතු වෙන රූපයක් දැක්කොත් ඒක නිකන් අර බිලිබුල් කරන්නේ එතකොට නිකන් මේ වැඩකට නැති පිස්සුවක් වෙන්නේ ඊගාවට මේ අනිත් එක තමයි එතන ගැටීමක් එනවා අවබෝධිකුත් නැහැ වෙන පිස්සුවකට යන්නේ. ඒතකොට කරන්න ඕනේ අර නැවත එනවා නම් මේක අන්න අර ක්‍රමවලට මේක කරන්න පුළුවන්. මොකද ඒව තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ නැවත එනකොට කරන්න. මොකද මේ තමයි එළිය සද්ද එනවා නේද ඇතුළට එනවා. මොකක්ද බලන්න. මොකද මෙයා යන නිසානේ ඒක වෙන්නේ. ඉතින් මෙයාට වෙන වැඩක් පැවතුනම මෙයා වෙන්නේ ඒකනේ ඉන්නේ. තාම හොඳයි ප්‍රශ්න. එළියේ ඉන්න අය ප්‍රශ්න තියෙනවා. නිවන් දැකලා කියන්න කට්ටිය. ඔව්. ඔයගලන්ට අවස්ථාවක් ඔයගලන්ගේ කොච්චර දුර ගිහිල්ලාද බලන්න. හරියට කරනවද බලන්න. ඕනේ කක්කන්නේ දැන් අර අපි මොන හරි වැඩක් කරද්දී ඒකට සිහිය පවත්වන්න බෑ කියලා කිව්වේ එතන මට ටිකක් අපහැදිලි. ඒ කියන්නේ දැන් අපි මොන හරි පුරුද්දෙන් කරන දෙයක් නම් අපිට කරන්න පුළුවන්. නමුත් අපි පාරේ යනවා නම් වගේ දැන් අපි අවධානයෙන් කරන්න ඕනේ නැත්නම් අනතුරු වල මුහුණ පාන්න වෙන. එතකොට දැන් අපි අපේ හිතේ සකස් වෙන හිත ගැන හිතනවා. බාහිර වෙන දේ ගැන හිතනවා. ඒ දෙකම ඒ හිත දෙකක් එකට පවතින බෑ නේද මෑණියනේ? ඒක කොහොමද අපි ඒක කඩින් කඩ ඒ කියන්නේ වෙන්නේ අසට ඇපුන්නේ නැහැ නේද? වෙලානේ ගන්නට. නේ දැන් ඔය හිත කරන්න ගිහිල්ලා බලකෙලියක් කරන දැන් මෑණියෝ කිව්ව විදියට කරන්න ගිහිල්ලා හැප්පෙන්නත් පුළුවන්. ඔය යන්නේ දැන් මෙල යන්න.
මොකද හැපිලා නෑනේ. ගානට උනා නේද? දැන් වැඩියෙන් දැනගත්තු දේ තමයි අන්නර ඇතුලේ සිද්ධ වෙන සිත දකින්න. අරව නෝමල් වෙනවා. ඒව වෙනවාමයි රිදම් එක. ගානට දන්නු පාර පානින්න. සීයෙන් බැලුනොත් හොඳට බලන්න. අනිවාර්යෙන්ම හැප්පෙනවා. කොහෙටද සීය තියන්නේ? පාර මෙහෙම බැලුවා, මෙහෙම බැලුවා, මෙහෙම බැලුවා බැන්න. මේ පැත්ත රාසීයෙන් හරි. සීයෙන් හරි කියනු වෙන එකක් නෙමෙයි. සීයෙන් ඉන්නා කියන්නේ මොකක්ද දන්නේ නැහැ. හරි සීයෙන් තමයි. රක්කේ වචන වල අර්ථයක් නැහැ කියලා. ඒව නෙමෙයි කිව්වේ. තරහ එනකොට බලපන් තරහ ආවද අන්න සීල. මේ ආරෂ්ඨායික මාර්ගය සම්මා සතිය කියන්නේ මේක කෙලස් වලට අහු වෙනකොට මේකට සිහිය පිහිටවපන් කියනවා. මම එක භාවනා වැඩසටහන දවස් 3ක් කරා. ඒකේ ක්‍රියා භාවනාව කියලා වෙනම කරනවා. කියන්නේ කරන දෙයට හිත පිටවන්න කියලා. ඒ කියන්නේ එතකොට ඒ කාර්යමනක තියරන්න නැත්නම් අර එක මනෝලෝක වල යන නිසා. දැන් මං හිතුවේ මෙතෙක්කල් ඒක තමයි කරන්න ඕනේ. කියන්නේ ඒ සමතය විදිහට ඒක පස්ස විදර්ශනාව වඩනවා කියලා. දැන් අදියර දෙකක් විදිහට වගේ තමයි මගේ දැන් නිකන් ස්ට්‍රක්චර් එක ඔළුවේ තිබ්බේ. දැන් ඒක වෙනස් කියලා තේරෙනවා. ඒකම හොඳයි. ඒ කියන්නේ සමතය විදර්ශනාව කියලා එහෙම වෙනම කරන එකක් නෑ. ඒක බලන්න. දැන් සමතය කියලා උගලන් කරන්න ගියාම ඒකේ කරන්නේ වෙනම එකක්. විදර්ශනාවේ තියෙන්නේ වෙනම දෙයක්. විදර්ශනාව කියලා කියන්නේ සිතට රිද්ම් එක ගලාගෙන යන්න දෙනවා. ඒක නවත්තන්නේ නැහැ. එතනදී අවසාන මොහොතේදී සිතට එන දුක කියන එක දකින්න කියලා කිව්වේ. එතන චතුරාර්ය සත්‍ය අවබෝධය තියෙන. ඒ චතුරාර්ය සත්‍ය කියලා එන්නේ නැහැ. ඒව ඕන ඒව ඉබේම වෙන දේවල්. ඒවා වචන වලින් බුදුහාමුදුරුවෝ කිව්වා මෙහෙමයි කියලා. නමුත් එතනදී වෙන්නේ මොකද? දුක කියන ස්වභාවය දැක්කා. දැකීම තුලින් නැති වුණා. නැති වුණා කියන්නේ මොකද්ද? සමතේද නැහැ. සමතේකටපත් වුණා. හිත වෙන මොකක්ද නෙමෙයි සමතේකට දාන්න තියෙනවා. සමත මණ්ඩල අහලා තියෙද? ඒවා මොනවද කරන්නේ? සමත මණ්ඩල වල ඒකම තමයි තරහිතාවා ඒක දැක්කා සමතේකටපත් වුණා සමාධිය. ඊට පස්සේ එතනින් නවතින්නේ නැහැ. ඊට පස්සේ ප්‍රඥාව එනවා ඉතින්ට. දැන් ඕගොල්ලෝ කරන එකෙන් මොකද්ද දන්නවද වෙන්නේ? ඕගොල්ලෝ කරන්නේ රිද්ම් එක අවුට් කරනවා. අවුට් කළා ඉතුරු එක කරන්න වෙන්නේ නැහැ. රිද්ම් එක නැතුව විදර්ශනාව කරන්නේ කොහොමද? සිද්ධ නෑ දැන් කරන්න එකක් නෑනේ. මේ බලන් ඉන්න තමයි. ඊට පස්සේ යන මිත්‍යා දෘෂ්ටි මොකද මං සෝවන්. හරි මං හරි. දැන් මං අනාගම. පටස් ගාලා හොයන. අක්කනේ. සමත විදර්ශනා කළේ කැලේ භාවනාවලුයි කැලේ භාවනා කරාට පස්සේ කොහොමද විදර්ශනාව නෑ එතන આવු. රිද්ම් එක આવු. කැලේ භාවනාව කියෝවා. කරේ එතනින්ම આવු. ඒක තමයි වෙලා තියෙන්නේ. රිද්ම් එක આવු වුණාට පස්සේ මොකද කරන්න බෑ යථාර්ථය එන්නේ. ඒක තමයි ඔයගොල්ලෝ ප්‍රශ්න තියෙනවා? ප්‍රශ්න තේරෙනවද කියන්නේ? තාම ඔය දුලට පුතාලට chance එක ඔයගොල්ලන්ගේ ආන්න. අපිට අපේ වෙනවා අපිට දැන් උත්තර ප්‍රශ්නේ කොහොමද වයින්දිලා ඉක්කත් තමයි අපිට සාමාන්‍ය වැඩේ නිසා අපි අර වාද විවාද නොවි මේ නියත විදිහට නේද නම් වැඩක. ඔව්. මම ගියා විපස්සනා භාවනා කරන්න කියලා මම විසාවෙල් එකනකට දවස් 3 එකේ මම ආවෙන්නේ. මෙතෙන් දෙන උගලන්
උඩගෙන මෙනෙහි කරන්න දෙන්න. උලක්කෝද? මෙතන උසම ගන්න දැන. ඒ මගේ දවස් තුනයි ඉඳි දවස් 10ක් කියලා ගියේ. මම දවස් තුනෙන් බෑ කියලා ආවා. කියලා මම නැහැ කියලා මට තේරුණා. ඉතින් ඒකයි මම කියන්නේ මේ ධර්ම දැන් බුදුන්ගේ ඒ ධර්මات අපි නියඬව අපේ හිතවල ධාරණය කරගෙන අපි ඉදිරියට යනවා රෙන්ද වෙන වාද කරන්න කිව්වොත් එහෙම ඒකත් මෙයා කරනවා. ඔව් වාද නෑ, ભેද නෑ. වාද ભેද වලින් කොහොමද මේක අවබෝධ කරගන්න බෑනේ. මේක තමන් තුල සිද්ධ වෙන දෙයක්. ඒකට වාද ભેද කරන්න බෑ. තර්ක වලින් බෑ. ඒක මම නෙමෙයි බුදුහාමුදුරුවෝ දේශනා කරේ. ඒක ඉතින් අපි තොප්පු කරගෙන දැනගත්තා අපි තුලින්ම. මොකද වාද ભેද කරන්න දෙයක් නෑ. ඔරිජිනල් එක තියෙනවා ඇතුලේ. ඒක අපේ හිතේ තබ්බත් කළාම හරි නෑ ඔරිජිනල් එක ක්‍රියාත්මක වෙන එක ඇතුලේනේ තියෙන්නේ. ඉතින් ඒක කඩන්නනේ අපි යන්නේ. ඔව්. ඒතර කාගෙන්වත් අපිට ප්‍රශ්නයක් නෑනේ. අපි මේක කඩාගන්නේ. ඔව්. ඔව්. ඒතර හුස්ම රැල්ල. හුස්ම. ඒක මම ආව දවස් තුනේ ආව දවස් 10ක් කිව්වා. හුස්ම රැල්ල ගැන. ඔව්. හුස්ම රැල්ල කියන්නේ මොකද්ද? ඒකයි මේකයි අතර සම්බන්ධය මොකක්ද? කිසිම සම්බන්ධයක් නැහැ. දැන් වැටෙනවා සම්බන්ධයක් නැහැ කියලා. එතකොට මේ වාට මොන වද දුන්නත් මේක අවබෝධ වෙන්නේ නැහැ. මේවා හිංසකයි. මොන වරදක් කරා? වද දෙන්නේ. ආහට රූප ස්පර්ශ වුණා එතනින් එයාගේ වැඩේ ඉවරයි. එයාගේ සැලසෙල්ලේ ඉන්නවා. ඉතින් මෙයාට අනිත්‍යයි 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 කියවකල එයා මොකුත් බාරගන්නේ නැහැ. කොහොමද අනිත්‍යයි කියන්නේ? නේ ඒක නේද ඔය අධ්‍යාත්මී වෙනකොට කණ්ඩායම් දාන්නේ. ඔක කියන්න ඕනේ කණ්ඩායම් දෙයක් දාගත්ත බලන්න. අනිත්‍යයි අනිත්‍යයි කියුවට වැඩක් වෙන්නේ නැහැ. අවබෝධයක් එන්නේ නැහැ. සසරෙන් ගල්පෙන්නේ නැහැ. ඒ ඇහැට තියෙන කැක්කුම නැති වෙන්නේ නැහැ. නැද්ද? කැක්කුම තියෙනවා. ඒකයි. විදර්ශනාව කියන්නේ ඔරිජිනල් මේ සිත සකස් වෙන විදිහ. ඒ ඇරෙන්න වෙන දෙයක්. ආස්වාස් ප්‍රස්වාස කියන්නේ සිත වගේම හේතුඵල ධර්ම. කරන කෙනෙක් නෑ. ආස්වාස් ප්‍රස්වාස කරන කෙනෙක් ඉන්නවද? කරන්න යන්න එපා ඔය. හරිද? තේරුම් ගන්න විතරයි තියෙන්නේ. ඒව රිද්ම් එකට වෙනවා, ආර්ට් එකට වෙනවා. ඒව ගැන නෙමෙයි කතා කරන්නේ. ඒක තමයි අර වැරදි දෘෂ්ටි වලට වැටුනම වෙන දේවල්. ඉතින් ඒවයින් නෝ මිනිස්සු අමාරුව වැටෙනවා. ඉතින් දැන් කාටවත් දොස් කියන්න බෑ. තමුන්නේ වැරදිනේ. තමුන් ගන්න බෑ යන්නද ඕනද නැද්ද කියලා. කාටවත් දොස් කියන්න බෑ. ඒකයි නිවන් දකින්න ප්‍රඥාව ඕන කියලා කියන්නේ. නිකම් මොඩෙන්ද නිවන් දකින්න බෑ. ඒකයි බුදුහාමුදුරුවෝ පැහැදිලිව කිව්වේ මගේ ධර්මය මේ ක්‍රියාපිළිවෙත කරන්න පුළුවන් ප්‍රඥාවන්තයෙකුට විතරයි කියලා. ඒක ඔප්පු වෙනව නේද? තමන්ගේම ඔප්පු වෙනව නේද? තව ප්‍රශ්න? හොඳයි. ආනාපාන. තුනේ නල්ලගත්තා. කිය? ප්‍රශ්න? ප්‍රශ්න දැන් කරන්න තේරෙනවද යමක්? මොකද කරන්න ඕනේ කියලා? මොකද කරන්න ඕනේ? මොකද කරන්නේ? අද ඉඳන් මොකද පටන් ගන්න ඕනේ? ඒක සිතිවිල්ලක් ආව සිතිවිල්ලක් ඕනේ ඉතින් සිතිවිල්ලක් කියලා විතරක් දාන්න. ඒක දැක්කම ඉතින් අනිත් මොකුත් කියන්නේ තු සිතුවිල්ලක් කියලා දකින්න බැරිද? එහෙම ඉඩ දෙන්නේ නැහැ හැබැයි. එයා ඒක පණිනවා. එහෙමත් එකක් තියෙනවා මේක ඇතුලේ. ඒකට නිකන් සිතුවිල්ලක් කියලා හිතන්නේ. ඊට වැඩි තා ටික වචන දෙක තුනක් දානවා ඒකටනේ. අනේ අනිත්‍යයිනේ වැඩක් නැහැනේ. ඉතින් මෑණියෝ කෝවනේ ඔක මේ පෙන පිටක් කියලා. ඉතින් සේරම ධර්මස්කන්ධම කියලා. ඉතින් වැඩි උනේ නැහැ. ඒක තමයි තාම ඔතන ඉන්නේ.
පෙරදියට කිව්වේ. මොකුත් කියන්න බෑ බලාගෙන ඉන්නයි. හොඳට විමසන්න. මෙන්න මේ බලන්න. පවුපි. පවුත් කරන්නේ නැත්තම් පිනුත් කරන්නේ නැත්තම්. ඒකම නැත්තම්. මේ සිතා ගැනීම හරිද නුවණින් විමසීම. තාම කරන්න ගියේ නැහැ. කරන්න කියලා නෙමෙයි මම මේ කියන්නේ. දකින්න. මේ අන්ත දෙකෙන් මිදුනොත් මොකුත් තියනවද? ප්‍රශ්නයක්. අයි ප්‍රශ්නයක්. අකුසලයෙන් නෙදුන. මේ දෙක තුල තියෙන ඉතින් අදක්ෂ වැඩ නේද? ඉවරයක් නැහැ. හරි මේ දෙකම අයින්. අයින් වුණාද නෑ. අන්න තමුන්ට එතන යම් පෙන්නනවා හිස් බවක්. හිස් බවක් කියන්නේ ප්‍රඥාවට හසු වෙනවා. එතකොට දැන් කෙලෙස් නිසා සමහර විට ඔයගලන්ට හිතෙන්න පුළුවන් එතකොට ඉතින් අපිට මොකුත්ම නැහැනේ කියලා. මේ දෙක ඕනනේ අපිට කියලා. මොකද තාම අර අඳුරේ ඉන්න නිසා අර පැහැදිලිව පේන්නේ නැහැ. එතකොට මේ දෙක නැති වුණ තැන මොකද්ද තියෙන්නේ කියලා. තාම විදර්ශනාව කරලා නැහැනේ ඔයගලන් හරියටම. ඒත් ඔයගලන්ට හරියටම මේක කරොත් මේ සිතාන්තයට සකස් වෙන එක දැක ගියොත් ඔයගලන්ට පැහැදිලිව පේන්න ගන්නවා මේ දෙකේ ඇරෙන්න මේ මමත්වය කියන එක වෙන තැනක නැහැ කියලා. ඒ කියන්නේ වෙන ස්වභාවයකින් එන්නේ නැහැ කියලා. මේ සිතේ සකස් වෙන්නේ නැහැ කියලා. ඒක සැරේම අන්ත දෙකම එන්නේ නැහැනේ. එකයිනේ එන්නේ. ඒතකොට ඒ අන්තේනේ අපි මේ අතාරිනවා කියන්නේ. ඒතකොට ඒ අන්තේ අතහැරියා මෙතන නෑ මොකුත්. මොකුත් නෑ කියන්නේ මොකද්ද? එතන සිතුවිලි ස්වභාවයක් නෑ. නේ? ඒතකොට එතන හිස්. හිස් කියන්නේ වෙන දෙයක් නෙමෙයි. දැන් පුද්ගලයෙක් නෑ එතන. පුද්ගලයෙක් නැති බව ප්‍රඥාවට හසු වෙනවා. ඒක තමයි මේ කිව්වේ බලන්න කියලා. එහෙම වුණොත් නෑ නේද කියලා. ඒ කියන්නේ පුද්ගලයෙක් හැම වෙලාවෙම ඇවෙන්නේ මේ අන්ත දෙකෙන් කියන එකයි මේ කිව්වේ. මේ අන්ත දෙක තුල සකස් වෙන සාකල් පුද්ගලයෙක් ඉන්නවා කියලා. එතකොට කොහොමද මේ සිත සකස් වෙන්නේ? හැම වෙලාවෙම හැම වෙලාවෙම උල්පතකින් වතුර එන්න වගේ මේක එනවා නේද ඉවරයක් නැහැ. අන්නේ එන ඒ සිතුවිලි වල ස්වභාවය දකින්න. එක්ක ඇලෙනව එක්ක ගැටෙනව නේද? සමහර ඒවා ඇලිලා ඊට පස්සේ ගැටෙනවා. ගැටිලා ඇලෙනවා. අග්ගාල මාරු වෙන එකකුත් තියෙනවා මේකේ. ඒවත් දකින්න. ඇලුනා කියලා දැක්කුත් ඊට පස්සේ කියන දැන් ඇලුනා කියලා දකින්නේ මෙහෙම අනේ ඔකුණ දීලා වැඩක් නැහැ. ඉතින් හැමදාම දෙන්නෝනේ. ඉතින් ආව ආදාරින්න ඕනේ. ඊට පස්සේ මොකද වෙන්නේ? හා ඔකුණ දෙන්න ඕනේ නැහැ කියලා වෙන්න ගැටිලා. අනිත් පැත්තට හොඳට උත්තර වඳිනවා යා. ඒකට ඒකත් දකින්න. මේ මායාවේ මන්නේ ගොඩක් කලාවට සිතුවිලි කිසිම දෙයක් නැතුව හිස්තව අතුරුනවා. ගොඩක් කලාවට මම ඉස්සර පුතේ කතාව මට ඒක තේරුණා. මේ ඒක උත්තරයක් හම්බුනා වගේ ඒක හැමතිස්සෙම කිසිම දෙයක් නැති වෙලා. ගොඩක් කලාවට ඒක දැන් මට විතර දෙක්වේ. හා සිතුවිලි කුත්ප නැහැ. කම්ම හිස්සගේ දැන්. වෙනවා මේ ගොඩක් කලාවට කියන්නේ සිතුවිලි තියෙනවා සිතුවිලි හම්බුගෙන යන අතරේ ඉස්තන් තියෙනවා. ගොඩ වෙලා සිතුවිලි නැහැ. ඒවද? කිසිම දෙයක් නැති වෙලාවල් තියෙනවා. බ්ලැන්ක් වෙලා. ඔව්. මට හිතන්නේ කංග සුදු කංග ඉස්කෝල් වගේ ඔයා භාවනා කරනවද ඉස්සර? මොකද ඒගොල්ලන්ට හරියට ඔය සුදු හිස් එක තියෙනවා. නෑ ඉතින් එතනදී දකින්න ඉතින් ඒකේ ස්වභාවය දකින්න. අච්චා. දැන් එහෙම දැන් හිස් ස්වභාවයක් තිබ්බත් අර දැන් හිස් ස්වභාවයයි මේ සිත සකස් වෙන ස්වභාවයයි දැන් මේ හිස් ස්වභාවය කියන්නේ චිත්ත ස්වභාවය. ඉතින් ඒක කොහොමද චංචල වෙන්නේ නැහැ. මේ චංචල වෙන්නේ උඩ ඉන්නේ දැන්. එතකොට එතනදී සිතුවිලි ඇවිල්ලා සකස් වෙලා නැති වෙන එක ගැන තමයි අපි මේ කතා කරන්නේ. අර හිස් ස්වභාවය ගැන නෙමෙයි.
එහෙම එක ගැන නෙමෙයි. අර සකස් වෙන සිත නිරෝධ වෙන එක තුල. මොකද සකස් වෙන සිත තුල තමයි මමත්වය ගොඩ නැගෙන්නේ. ඒක තුල තමයි කෙලෙස් හටගන්නේ. ඒක තමයි දැකීමෙන් නිරෝධ වෙනවා කියලා කියන්නේ. ඒක නිරෝධ කියන්නේ මට ඒක ගැටීම් ඒ වගේ ඒ ආපුෂණේ මට අඳුර ගන්න පුළුවන් ඒවා. මේ වගේ සිතුවිලි කියලා ඒ ඊට තරහ සිතුවිලි එන්නේ නැද්ද? ආවට මට ඒක එළියට එන්නේ. ඒකට දැනෙනවා මම අඳුර ගන්න ටක් ගාලේ. දැන් අද මුණක් මට එළිය සිද්ධ වුණා. දැන් ගොඩක් වෙලා නැදගෙන හිටියා මට ඒකට මට ඉතින් යාගේ අසහනේ තාම මට එළියට බහගෙන විදියක් නැහැ නේ කිටි හිතේ හිටියා. ඊට පස්සේ ඉතින් දුව ආවගේද ඒකට මගේ බොහොම හොඳට ආවම මං යනවා කියලා. අර හිතේ තිබුණු සිතුවිලි එළියට පැන්නේ නැහැ. සකස් වුණා. හිතේ සකස් වුණා මම අඳුරගත්ත එක ටක් ගාලා. ඔය ඉස්සරහින් දැන් කාලෙක ඉඳලා ඉතින් තාදායින් දැන් නෑ. නැත්තම් දැන් ඒකේ ස්වභාවයක් තියෙනවා ගොඩක්. වෙලා දැන් ඉතින් මම එළියට ගන්නවා කියන්නේ. නිශ්චලව තියෙන වෙලාවල් තියෙනවා. නිශ්චලව තියෙන වෙලාවල් වලදී ඒ වෙලාවේදී තේරුම් ගන්න ඕනේ ඊතරදී පුද්ගල ස්වභාවයක් නෑ නේද කියන එකත් තේරෙනවා. ඒක ඉස්සරහ කිව්වනේ ඒ සිතුවිලි අතරේ ඉඩක් ඉතුරු වෙනවා කියලා තමයි. ඒක තමයි මම හත්දයක් කියනවා ඒක දැන්. ඔව්. එතකොට තමුන්ට තව බලන්න ඕන තමයි තමුන්ගේ කෙලෙස් කොයි විදියටද ඒ කියන්නේ මෝහය විසින් සමහර විට මේ ඒවනේම තියෙනවනේ දැන් ඒ කියන්නේ එතන මට දැන් ඇලුනේ නෑ කියලා පෙන්නුවා දැන් ගැටීම කියන එක හඳුනගන්න ලේසි ඒක දැන් ඇලීම වලදී ඒ කියන්නේ සිතට ඇලෙන ස්වභාවය මට මේක එන්න ඕන එකත් ඒකට මම ඒකත් අන්න ඒක ඔව් එතකොට ආහාරනේ අපෝ එතියන්ත එතකොට එතනත් ඇලීමක් ඒව දරුණුවට නෙමෙයි එතනදී ඩග්ගාල දැක්ක එතන ඉවරයි එහෙම නෑ ඒව එගෙල මට පුළුවන් දැන් ඒක තේරෙනවා දැන්නවා ඒක මේවා කරගන්න ඊට පණින් දෙන්නේ නෑ ඔව් ගොඩක් හොඳයි මේ විදිහට තමයි තියෙන්නේ අපි මේක මේව කරගන්න ඕනේ හොඳයි ඉතින් එයා හොඳ ගමනක් යන්නේ ඒක අනිත් වාල්තේනාය ඔයගලන් විදර්ශනාවේදී ඔයගලන්ට අත්විඳින්න වෙන දේවල් ඒකට මෙන්න මේ තැන්වල මෙහිමයි දැන් ඔයගොල්ලෝ යම් කිසි ක්‍රමයකට මේ විදර්ශනාව හසු කරගෙනද තියෙන්නේ මේක මෙහිමයි වෙන්න ඕන කියලා එහෙම නැද්ද එහෙම හැඟීමක් නැද්ද කරන වැඩේ හරියද දැන් හරිය කියලා තේරෙනවද අඩු මොකක්ද අඩු එයා කොහේ හරි එල්ලිලා ඇති නේ හිතේ කොහේ හරි එල්ලිලා ඇති පුළුවන් තරම් මේ විවුර්ත වෙන්න විවුර්ත වෙනවා කියලා කියන්නේ මේ සිත තුල නොරැඳී ඉන්න ස්වභාවයකට ඒතකොට තමුන්ට දැනෙනවා මේ හිත බොහොම ප්‍රභාෂරයි කියලා එහෙම ප්‍රභාෂරයි සහැල්ලුයි කියලා දැනෙන්නේ නැත්නම් තමුන් හරියට ඒ සිත දැකලා නැහැ. එහෙම දැනෙන්නේ නැත්නම්. ඒ කියන්නේ හරියට වැඩේ කෙරිලා නැහැ කියන එක. හරියට වැඩේ කෙරිලා නැහැ කියන්නේ සිත ඇති වෙලා නැති වෙලා යන දේ හරියට තමුන්ට හරියට ඒක මේ තේරුම් ගියේ නැහැ. ඒ ඇති වෙලා නැති වෙලා යෑම තුල යම් දෙයක් තමුන්ට අවබෝධ වෙලා නැහැ. දැන් ඇතිවීම නැතිවීම කියලා කියන්නේ නිකන් නෙමෙයි. එතන ලොකු එතන කතන්දරයක් තියෙනවා. ඒ ඇති වෙලා නැති වෙලා යෑම තුලින් තමුන් සතර අපායෙන් නිදහස් වුණා ඒ මොහොතේ. එතකොට ඒ එහෙම සතර අපායෙන් නිදහස් වෙවි ගියා නම් තමුන්ට සහනයක් දැනෙන්න ඕන. එහෙම සහනයක් නැත්නම් එක්ක මිත්‍යා දෘෂ්ටියක ඉන්නවා. මම හරි කියන තැන හරි ඉන්න. කලබල වෙන්නත් ඕන නැහැ. කලබලයක් නැහැ නේ. කලබලයක් වෙලා ගිහලා යකාගේ කඩට පනින්න ඕන නැහැ. මොකක් හරි මිත්‍යා දෘෂ්ටියකට වැටෙන්න ඕන නැහැ. අර හොඳටම බලන්න ඕන අර තුන්දොර ඇරිලා එළියට යන ස්වභාවයේ වෙනසක් තියෙනවද කියලා. ඒකේ අඩුවක් තියෙනවද කියලා බලන්න.
ඊළඟට බලන්න ඕන දේ තමයි හිතේ තුල කොයිතරම් දුරට ඒ සමාධිමත් බව තියෙන පරිදි. සහැල්ලුව. ඒක දිගට තියෙනවනම් අන්න එතන තමුන් නිවැරදි කියලා තේරෙනවා. තමුන් හරියට විදර්ශනා තුළ ඉන්නවා කියලා තේරෙනවා. හිත සහැල්ලුණා. එතකොට දකින්න රූපෙට හිත සකස් වෙනවා හොඳට පේනවා. ඇහෙන රූපෙට සිත සකස් වීම පේනවා. දහසරයක් සකස් වුණා ප්‍රශ්නයක් නැහැ. ඒක දැක්කනේ. දකින්න දක්ෂ සකස් වීම ගාන නෙමෙයි වාර ගාන නෙමෙයි ප්‍රශ්න. කොහොමද මේකේ හැටියෙන්න තමයි. ඒ හැම වාර ගානේ හැම සකස් වුණු අවස්ථාවකදීම තමුන්ට දක්ෂ වුණා නම් එතනදී අදක්ෂ වැඩක් නොකර ඉන්න. එමු ජයග්‍රහණය. මම සීල් ගන්නයි පොඩි. තාම සීල් ගන්නයි නෑනේ. ඒ නෑ ඉතින් සෝවන් වෙන්න බෑනේ සීල් ගන්න. සීල් ගන්න නෑ. ඒ කියන්නේ සිතේ අකුසලයක් ආවම දකින්නේ නෑ. ඔය ඉන්නවා යන්නර්ලා. එහෙමද? කාපටි ගන්න මේකෙන් දිනන්න බෑ. කාපටි වැඩ කළා නම් ඉතින් දුවට හොරෙන් මේ හොර වැඩ කළා නම් ඉතින් ඔයගොල්ලෝ කොහොමද ඉන්නේ දුවලගේ බාරේ නේද? ඔය මේ කට්ටිය වැඩ දුවලගේ බාරේද තාම ඉන්නේ නෑ තාම එතෙන්ට වැටුණා. දුවලගේ බාරේද? ඔව් නේ ඔයගොල්ලෝ ලයිට් වෙන්නේ පායිද නේද? හරියට කිනෝනේ අපි නේ. එහෙමද? දුවලගේ බාර නෙමෙයි. පුතාලගේ බාර. නෑ නෑ. තාතාගේ. එයාට හරි. පුතාලේම නම් හරි. ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න මේ සසරේ යන්න කියනවා නෙමෙයි. තමුන්ගේ ස්වාධීනත්වය ධර්මකාරී ඉඳලාම ආරක්ෂා කරගන්න. තමුන්ට ඉන්න හිටින්න දැන් තමුන් ඒවා සප්ලයි කරගන්න දැනගන්න. කාගවත් යටතට වැටෙනවා කියන එකට වැටෙන්න එපා. වැටුනොත් ඉවරම තමයි. ඔක්කොම දාසකම් කර කර තමයි ඉන්නේ. ඒ නිසා ඒ දේවල් ඒ පසුබිමත් හදාගන්න. දුලගෙන් පුතාලගෙන් යැපෙන්නේ. ඒ ඉන්නේ. අපි යන්නේ කියයිද? කාගේද? වසන්තගේ පුතා අපිට දැන් මෝටර එකක් දෙන්න ආක වැඩිය මේ නිකන් අපි අතට ප්‍රශ්න ඇති කරන්නේ මොකද ඒක කාටත් හොඳයි. එතකොට තමුන්ට මේ මේ ස්වභාවය තුල තමුන්ට නිදහසේ වැඩ ටික කරගන්න පුළුවන්. ඉතින් දාසකම් කරන්න වෙනවා නම් ඒකත් ඉතින් කර්ම ශක්තිය තමයි ඒවෙන් ගැලවිලා යන්න බෑ. ඒකටත් මූණ දෙන්න වෙනවා. ඉතින් ඒවයි ගැටුම් ඇති කරගන්න එපා. එන විදියට මූණ දෙන්න. එන විදියට ඒකෙන් පිම්ම පනින්න දැනගන්න. කොහොමද පනින්නේ කියන්නේ? හැමදේම ඉතින් හැම විදියටම සකස් වෙන්නේ නැහැනේ අපිට ඕන විදියටනේ. මොන විදියට ආවත් මම මෙහෙමයි මේකට මුණ දෙන්නේ කියන තැනේ. ඉතින් ඉතින් තමුගේ කුසල ශක්තිය අනුව ඒවත් හැදෙනවා ඒ විදියට. ඒවට මග පාදනවා. ඉතින් ඒක නිසා මේ ඒව ගැනත් එහෙම හිතන්න ඕනේ. ළමයින්ගේ ලෙඩ බය ගැන ඔය හිතන්න එපා ඉතින්. කවුරුත් ලෙඩ වෙනවා. ලෙඩ බය ගැන හිතන්න එපා. කය ලෙඩ වුණාට කමන්නේ හිත ලෙඩ කරගන්න නැතුව ඉන්න කියලා නේ. කය ලෙඩ ගැන හිතා ඒක කොහොමද වෙනවා. කයට බෙහෙත් ගන්න ගමන් හිතට බෙහෙත් ගන්න වෙන සයිස් එකට යන්න එපා. හරිම සරල ක්‍රමයක්. ඉතින් බුදුහාමුදුරුවෝ කියලා දුන්නේ අපිට ඇත්තටම මේ ජීවිතය තුළදී මේක කරගන්න පුළුවන් හැම අතින්ම. මොකද අපිට මේ කියලා දුන්නු මේ පටිච්චසමුප්පාද ක්‍රියාවලිය හරිම වැදගත්. මේක තමා තුළින් දකින්නවා කියන එක තමුන්ට නිසි මඟ පෙන්වීමක් ලැබුණොත් ඒ අනුව කරගන්න පුළුවන්. මේක වෙනවද කියලා බලන්න ඕනේ නැහැ. මේක අවබෝධ කරගෙන මේක වෙන දේ බලන්න.
ඇතුළාන්තයේ සිද්ධ වෙන දේ බලන්න. හරි මේවයි වචන පාඩම් නොවුනට කමක් නැහැ. මේක පාඩම් කරා කියලා ඉතින් මේ විඥානේ හොයන්න බෑනේ ඇතුළේනේ. බෝඩ් ගහගෙන නැහැනේ විඥානේ. ආපහු විඥානේ ඔන්න බලපන් කියලා නෑනේ. හැමදේම තියෙන සිතුවිලි ස්වභාවය. එතකොට ඒවා ගැන අවබෝධයක් ලබාගෙන මේ මෙතන මෙහිමයි මේ සිත මේ දැන් මෙන්න තරහක් කියන ස්වභාවය තුල දුකටපත් වුණා මෙන්න ඉරිසියාව තුල ඉරිසියාව කියලා තේරෙන්නේ නැති වෙයි. ඒතරට මෙයා සූක්ෂම විදියට හැදෙනවා මේක ඇතුලේ. කොහොම කරත් අර විඩාවක් පීඩාවක් බරක් දැනෙන ඒ ස්වභාවය තමයි මේ කියන්නේ. ඒකට ඒ සිත සකස් වෙලා ඉවරයි එතනදී. ඉතින් ඇහිපිය ගහනකොට වෙනවනේ නේද? නමුත් අල්ල ගන්න පුළුවන්. ඒ දිහා බැලුවොත් අනිවාර්යෙන්ම ඒක අල්ල ගන්න පුළුවන්. බස් එකට නගිනකොටම දනවා ආවනේ. පිටිපස්සේ මේ ඇද්ද බෑග් එකේ. නේ? එනවද නැද්ද? ගාලා එනවනේ ඩක් ගාලා. ඊටන්ට ඒව දකින්න තියෙනවා. ඒව දකින්නේ ඇයි? මෙච්චර කාල දැක්කේ නැහැ. දැක්කේ නැති නිසා අමුතුම එකක් අපිට මේ ලෝකයක් කියලා එකක් අමුතු එකක් අපිට මවලා පෙන්නනවා මේකේ. අපි අර විදිහට දැක්කනම් අපිට පේනවා මේකේ එහෙම මේ අමුතු ලෝකයක් මේකේ නෑ. මේකේ තියෙන්නේ එකම සිස්ටම් එකක්. සසරේ යන එකක් විතරයි තියෙන්නේ. මේකේ ඇලෙන්නවත් ගැටෙන්නවත් දෙයක් නෑ කියන එකක් තමුන්ට තේරෙන්න ගන්නවා. අර දැකීම තුලින්. දැන් බස් එකේ යද්දි කකුල පෑගුණොත් අපිට ඒතකොට හොඳටම තරහ යනවනේ නේද? හොඳටම තරහ යනවා කියන්නේ ලොකු ගැටීමක් එනවනේ එතන නේද? හැබැයි ඒක දැක්කොත් එහෙම තරහ ගියා කියන එක දැක්කොත් අර රිදිල්ල කොහෙන් ගියාද? කරලා බලන්න. බැංකුවට ගියොත් පොලිමේ කවුරු හරි පෑන්නොත් අපිට නේද? එනවනේ නගලන්නරයා කාදර බලුවේ දෙන්නේ කියලා එනවනේ හොඳ වචන එනවා කියන්නේ නේද? එතකොට අංගාලලා. මෙයා ලස්සනට දෙනවා. ඉතින් වචන කියන්නේ මෙයාගේ ආයිති වගේ හොඳ වචන නෙමෙයි. එහෙම තේරෙනවද මං කියන එක මොකද්ද කියන්නේ? මමත්වයක් ගොඩ නැගෙන විදිය. මම කියන ස්වභාවය තුල ඔයගොල්ලෝ මුලා වෙලා ඉන්න විදිය. හැබැයි ඔය එකක්වත් නෑ හොත් කියන්නේ අනේ මෑණියෝ ඉතින් මේ ගෙදර ප්‍රශ්න ඉතින් දුවගේ වැඩ මේ ඉතින් පොඩි ළමයා තාම බලා ගන්න. මෙන්න ඕවා කියන්නේ. නිකමටවත් කියන්නේ මේ සිත ගැන තාම මෙහෙමයි විදර්ශනාව. ඒව කතා කරන්නේ නෑ. අරව තමයි කතා කරන්නේ. එහෙනම් ඒ ස්වභාවය තුල යා හිත දැකලා නෑ නේද? එහෙම වෙන්න එපා. හරියටම හිත දකින්න මේ තමුන් මේක හරියටම කරගන්නවා කියන තැන ඉඳගෙනයි හිත බලන්නේ. තමුන්ට ඕමනාවක්